සූදානම් අද දවසේ පිළිසඳර ආරම්භ කරන්නට සමගි ජන බලවේගයේ ජාතික සංවිධායකතුමා ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මැතිතුමා බොහෝ කලක දේශපාලන අත්දැකීම් එක පවතින තත්ත්වයන් පිළිබඳව අපි කතා කරන්නයි බලාපොරොත්තු එතුමන් සමග ආයුබෝවන් සුබෝදය අපි මොන කලබලේ ආරාධනාවක් කළත් එතුමා බොහොම කැමැත්තෙන් පිළි අරගෙන රටේ ජනතාවට මේ තත්ත්වයන් පැහැදිලි කරන්න තමන්ගේ දේශපාලන ස්ථාවරය සහ තම පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කරන්නට නායකයෙකු විදිහට වෙන ඉදිරිපත් වීම ගැනත් අපි විශේෂයෙන් සුතුවන්ත වෙන්නට ඕනේ. අපි කතාව මං හිතන්නේ තිස්ස අත්තනායක මැතිතුමනි පටන් ගත්තොත් හොඳයි කියලා හිතනවා. පෙත්සන් වලින් පෙත්සන් ගානක තරම් හොඳ වැඩක් නෙවෙයි. හැබැයි ඒ වුණාට මේ වෙලාවේ ඊයේ දවස වාර්තාගත දවසක් බවට පත් වුණා 20 වන සංශෝධනයේ එරෙහිව පෙත්සන් ඊයට විතර 21ක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ඔක්කොම පෙත්සන් 39ක් කියලා අද ප්‍රධාන සිරස්තල අතරේ දකින්න පුළුවන්. අද පෙත්සන් විභාගය ආරම්භ වෙනවා. හැබැයි මේ තරම් පෙත්සන් ප්‍රමාණයක් ඉදිරිපත් වෙන්නට ඇත්තේ කියන එක කාරණාවක්. සහ ඊළඟට ඊයේ ඉදිරිපත් වෙච්ච පෙත්සන් අතරේ අර ස්වාධීන කොමිෂන් සභාවක් කියන මැතිවරණ කොමිෂන් සභාව. එතකොට ස්වාධීන නිලධාරියෙක් විදිහට කටයුතු කළ යුතු මහාචාර්ය රත්නජීවන් හූල් මහතා පෙත්සම් ඉදිරිපත් කිරීමත් කතා බහට ලක් වුණු කාරණාවක්. මේ තත්ත්වයන් ගැන අපි කතා කරලා පටන් ගමු. ඔව් ඇත්තටම දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට තිබෙන එක අයිතියක් තමයි ඉදිරිපත් කරනවා නම් ආණ්ඩුව යම් සංශෝධනයක් කෙටුම්පතක් ඒ පිළිබඳව අභියෝගයට ලක් කරන්න පුළුවන්. ඒ ඉඩකඩ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දීලා තිබෙනවා. ඉතින් අපි සතුටු වෙන්න ඕනේ රටේ ජනතාව එක හෙලාම ආණ්ඩුව ඉදිරිපත් කරන සියල්ල හරිය කියලා කියන්නේ නැතුව තර්කවලට ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තමන්ගේ මූලික අයිතිවාසිකම් පිළිබඳව කරුණු දක්වන්න ඉදිරිපත් වීම. ඒක හොඳ ලක්ෂණයක්. මොකද සමාජයක සියල්ල එලෙස පිළිගත යුතු නැහැ. ඒක පිළිබඳව යම් කිසි මතයක් දරනවා නම් සමාජයේ යම් කණ්ඩායමක් හෝ පුද්ගලයෙක් ඒ පිළිබඳව Taman දරන මතය පිළිබඳව ඒ ආකාරයෙන් කරුණු විමසා සිටීමට අර්ථ නිරූපණ ඉල්ලා සිටීමට සහ තමන්ගේ විරෝධතාවය ගොනු කිරීමට තියෙන ඉඩකඩ හොඳයි. දැන් මම දැක්කේ මේ 20 වෙනි සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් විශාල සංඛ්‍යාවක් 30 ගණනක් ඉදිරිපත් කළා තිබෙනවා. 39ක්. ඒක ලොකු දෙයක්. මම හිතන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පංචපුද්ගල විනිශ්චය සභාවක් මේක විභාග කරන්නේ. ඒත් මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කළ වාර්තා කරන්න පළවෙනි පෙත්සමේ සිට දින 21ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය බැඳලා ඉන්නවා. ඒ අනුව සියලුම පෙත්සම් එකවර විභාගයට ගනිමු. මොකද මේ හැම පෙත්සමකින්ම කියන්නේ එක හා සමාන කාරණා කියලායි මට දැනෙන්නේ. ඒ නිසා මම හිතනවා මේක හොඳ ලක්ෂණයක්. ඒ වගේම තමයි ජනතාවගේ පැත්තෙන් නීතියක් හදනකොට ඒ නීතිය පිළිබඳව මේ ආකාරයේ තර්ක විතර්ක කරලා තීන්දුවකට එළඹීමත් හොඳයි. දෙවනුව අර ඔබ අහුවා ස්වාධීන කොමිෂන් සභාවක සමාජිකයෙක් කෙලෙස යාම හොඳද කියලා. හැබැයි මම ඒ ගැන දරන මතය නම් නිහඬව සිටිය යුතුයි කියලා. මොකද හේතුව ස්වාධීන කොමිෂන් සභාවලට එල්ලවෙච්ච පරපතලම චෝදනාව තමයි ස්වාධීනයි කියන කණ්ඩායම ස්වාධීනවම ක්‍රියා කළ යුතුයි කියලා. ඉතින් මම එතුමාගේ පෞද්ගලිකත්වය හෝ එතුමාගේ අයිතිවාසිකම් වලට විරුද්ධව කියනවා නෙවෙයි. නමුත් අර ඒ මතු කරන්න හදන එක තර්කයක් තමයි ස්වාධීන කොමිෂන් සභාවල සමාජිකයන්ගේ ක්‍රියාකලාපය හා හැසිරීම. ඒ නිසා ප්‍රවේශම් වීම හොඳයි, ආදර්ශයක් වීමත් හොඳයි. ඉතින් කොහොම වුණත් එතුමාගේ පුද්ගලික අයිතියට මම ගරු කරනවා. කියන්නේ පුරවැසියෙකු විදිහට එතුමාට අයිතියක් හැකියාවක් තියෙනවා. තිබෙනවා. මම ඒකයි කියේ පුද්ගලික අයිතියට මම ගරු කරනවා. නමුත් එකක් තිබෙන්නේ ඒ හේතුව මතම සියලු ස්වාධීන කොමිෂන් සභා අවශ්‍ය නැහැයි කියලා තර්කයක් ගොඩනගන්න උත්සාහ කරනවා නම් ඒක නම් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. ඉතින් කොහොම වුණත් 20 වෙනි සංශෝධනයේ සමගි ජන බලවේගයේ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. අපි කියන්නේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙන ආපු මානුෂික මුහුණුවර. ඒකේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව යම් ආකාරයක මානුෂික තත්ත්වයක් මානුෂික මුහුණුවරක් 19 වෙනි ව්‍යවස්ථාවේ තිබුණා. එය යටපත් කිරීමට ගන්න උත්සාහය නම් පරාජයට පත් කළ යුතුයි කියලා. ඔය අතරේ මේ අපි ඒ ගැනත් කියමු. ඔබ පක්ෂයක් විදිහට තිබෙන සූදානම ලබන සතියේ ඉඳලා සම්මන්ත්‍රණ මාලාවක් දියත් කරන්න බලාපොරොත්තු වෙනව නේද රට පුරා මේක? ඔව්. සමගි ජන බලවේගයේ තීන්දුවකට එනමුණා 20 වෙනි සංශෝධනයේ ආණ්ඩුව බලහත්කාරයෙන් තමන්ට ලැබුණු ජනමතය පාවිච්චි කරලා සම්මත කරන්න උත්සාහ කරමින් තිබෙනවා. දැන් මේක පරාජයට පත් කරන්න පුළුවන් කාරණා කීපයක් තිබෙනවා. එකක් තමයි පාර්ලිමේන්තුවේ අපි මේ ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ක්‍රියා කිරීම. ඒ කිව්වේ 3/2 ලබා ගන්න ඉඩ නොදෙන පරිදි ක්‍රියා කිරීම. ආණ්ඩුවට තාමත් 3/2 සම්පූර්ණ නැහැ. මොකද 140 ගණනක් තාම තිබෙන්නේ. හැබැයි ඔවුන් මෙය කෙසේ හෝ සම්මත කර ගැනීමට දැඩි උත්සාහයක යෙදෙනවා. විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලයේ මෙය අනුමත කරන මොහොතේ පවා අභ්‍යන්තර එකඟතාවයක් නොවියුතු වීම අපි දුටුවා. ඒත් එක්කම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් මතුවෙච්ච කාරණාවලදී
කොමිටියක් පත් කරා. ඒ කොමිටියත් යම් නිර්දේශ ඉදිරිපත් කළා තිබෙනවා. නමුත් ඒ නිර්දේශ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවකටවත් ගත්තේ නැහැ. ඒකෙන් පේනවා අභ්‍යන්තර ගැටුම්. ඒ වගේම මම දැක්කා අද මාධ්‍ය වාර්තා කළා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනමම මේ පිළිබඳ අධ්‍යයනය කරන්න කොමිටියක් පත් කරායි කියලා 10 දෙනෙක්ගෙන් සමන්විත. ඉතින් මේකෙන් පේනවා 20 වෙනි සංශෝධනයේ යම් ආකාරයකට අර්බුදකාරී තත්ත්වයක් තිබෙනවා. එය එකහෙලාම පිළිගන්න ආණ්ඩු පාර්ශවයේ පවා එකගතයක් නැහැ කියලා. ඒ නිසා අපි හැම විටම කියන්නේ ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුත්තේ ජනතාව වෙනුවෙන්. පාලකයන් වෙනුවෙන් නෙවෙයි. ඒ නිසා ජනතාවට යහපත් ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනීම හෝ නීතියක් සකස් කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේ අර්බුදයක් තියෙනවා කියලා පේනවා. ඒ නිසා පළවෙනි ව්‍යායාමයේ අපේ 3-2 ලබා ගැනීමට නොහැකි වෙන පරිදි ඒ පිළිබඳව ව්‍යාපාරයක් සංවිධානය කිරීම. 2 ඒක පාර්ලිමේන්තුව තුල කරන දෙයක්. 3-2ක අවශ්‍යතාවය අධිකරණය මගින් එන්නට ඕනේ. ඒ කියන්නේ 3-2 කියන එක තීරණයක් ආවොත් තමයි 3-2 අදාළ වෙන්නේ. අධිකරණයට පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට පුළුවන් ඒ පිළිබඳව අර්ථ නිරූපණයක් දෙන්න. මොකද ලංකාවේ ව්‍යවස්ථාව පිළිබඳව ව්‍යවස්ථාවේ සංශෝධන පිළිබඳව අලුතෙන් කෙටුම්පත් පිළිබඳව තීන්දුව කිරීමේට නිර්දේශ කිරීමේ අයිතිය තිබෙන්නේ ඒ කියන්නේ අර්ථ නිරූපණය දීමේ අයිතිය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්න පුළුවන් මේක සම්මත වෙන ආකාරයෙන් මේ ආකාරයෙන් සමහර විට 3-2 බලයෙන් එහෙම නැත්නම් බහුතර බලයෙන් එහෙම නැත්නම් ජනමත විචාරණයකින් නැත්නම් මේ සියල්ලගෙන්ම එහෙම ශ්‍රේෂ්ඨාධිකරණයට තීරණය කරන්න පුළුවන්. නමුත් මේක ඉතාමත් පැහැදිලි මෙය ව්‍යවස්ථා සංශෝධනයක්. ශ්‍රේෂ්ඨාධිකරණ පෙර දීලා තිබෙන පූර්වාදර්ශ වලට අනුව 3-2 බලයක් අවශ්‍යමයි. එය මගහරින්න බෑ. නමුත් 3-2 සමග ජනමත විචාරණයකට යා යුතුද නැද්ද කියන තීරණය තමයි මේ මොහොතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මත තිබෙන බරපතලම තීන්දුව වෙන්නේ. ඒ නිසා එය එක කාරණයක් විතරයි. 2 සමග ජන බලවේගයේ හැටියට අපි තීරණය කරා මේ පිළිබඳව තවත් ආකාරයකින් ක්‍රියා කරන්න ඕන කියලා. ඒක තමයි රටේ ජනතාව දැනුවත් කරන්න ඕන කියලා. ජනතාව දන්නේ නැහැ ඇත්තටම මේ ව්‍යවස්ථා සංශෝධනයක් කරා මොකද්ද කරන්න කියලා. හේතුව දැන් මේ අය උත්සාහ කරනවා කියන්න ආණ්ඩු පාර්ශවයේ මම දැක්ක හුඟක් අය කියනවා අපිට ජනතා බලයක් ලැබුණා 19 වෙනස් කරලා 20 ගේන්න කියලා. දැන් ඒක ඇත්තටම අපිට පිළිගන්න අමාරුයි. දැන් මැතිවරණ වේදිකාවල යම් කාරණා කියනවා තමයි. ඒ සඳහාද ජනතාව බලය දුන්නේ. මොකද 19 ඉවත් කරලා 20 ගේන්න 20 ඇතුලේ මොනවද තියෙන්නේ කියලා ජනතාවට කිව්වේ නැහැ. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් කැබිනට් මණ්ඩලය ඕනෑම ප්‍රමාණයක් පත් කරන්න ජනාධිපතිවරයාට බලය ඉල්ලුවේ නැහැනේ. ඒ වගේම අපිට දුත්තපුරවැසි භාවයේ ඉවත් කරන්න ජනතාවට කිව්වේ නැහැනේ. ඒත් එක්කම තව අපි ඔහොම ගත්තොත් කාරණා ගොඩක් තිබෙනවා. දැන් විගණන කොමිසම සම්පාදන කොමිසම ඉවත් කරන්න. ඒ කියන්නේ මූලික කොමිසම් සභාව පත් කිරීමෙන් ඒ කොමිසම් සභාව ඉවත් කරන්න ජනතාවගෙන් බලයක් ඉල්ලුවේ නැහැනේ. ඒතකොට ජනතාවට නිශ්චිත වශයෙන් යම්කිසි කාරණාවක් කියලා ඒ සඳහා අනුමැතියක් ලබාගෙන නැති අවස්ථාවක කාරණා වශයෙන් නොකියුණාට පොදුවේ gediya පිටින් ගත්තොත් එහෙම මේ සංශෝධනයකට යනවා කියන එක දේශපාලන වේදිකාවන් තුල සාකච්ඡාවක්. ඒක කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. හැබැයි ව්‍යවස්ථාවක් නීතියක් හදනකොට ඒ පිළිබඳ ජනතාව නිශ්චිත වශයෙන් දැනගෙන සිටිය යුතුයි. මම කියන්නේ ඒකයි. එතකොට එහෙම කාරණා කිව්වේ නැහැ. ඒ නිසා අපේ යුතුයකමක් තිබෙනවා මේ රටේ සිවිල් ව්‍යාපාර, සමාජ සංවිධාන, ජනතාව මේ සියලු දෙනාම දැනවත් කරන්න. ඒකයි ඔබ ඇහුවා වගේ අපි ලෑස්ති වෙනවා ජනතාව දැනවත් කරන සම්මන්ත්‍රණ මාලාවකුත් ජනතාව දැනවත් කරන විවිධ උපාය මාර්ග කීපයකුත් කරන්න. ඒ අතර තුන්වෙනුව අපි අතර විපක්ෂයේ ඒකාබද්ධව අනිත් පක්ෂත් එක්කත් යම් කතිකාවක් ආරම්භ කරලා තිබෙනවා. කොහොමද අපි මේ පිළිබඳව ක්‍රියා කරන්න කියලා. ඒක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මූලිකත්වයෙන් සිදු වෙමින් තිබෙනවා. මොකද අනිත් දේශපාලන පක්ෂ හා පාර්ලිමේන්තුවේ නොමැති දේශපාලන ව්‍යාපාරات එක්ක සිවිල් ව්‍යාපාරයක එකට වැඩ කරන වැඩපිළිවෙලක් හදන්න. ඒ වගේම අපි හිතුවා තවත් පැත්තකින් මේ පිළිබඳව රටේ ජනතාව තව දැනවත් කරන්න යම්කිසි විරෝධතා ව්‍යාපාරයකුත් යන්න ඕනේ කියලා. ඒ අනුව අපි ඔක්තෝබර් මාසයේ මුල් සතියේ යම් ආකාරයක විරෝධතා සම්මන්ත්‍රණ කරන ව්‍යාපාරය ඒ වගේම ඔක්තෝබර් 8 වෙනිදා අපි දැනට සැලසුම් කළා තිබෙනවා. කොළඹදී යම් විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරලා ආණ්ඩුවට කියන්න 20 නතර කරන්න 19 අඩුපාඩු තියෙනවා නම් අපි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අපි ඒ ටික හදමු එකතු වෙලා. මොකද නීතියක් සම්පාදනය කරනකොට ආණ්ඩුව සහ විපක්ෂය එකට එකතු වෙලා සාකච්ඡා කරලා හදන පූර්වාදර්ශය දෙන්න. මොකද බලහත්කාරයෙන් තල්ලු කරලා යට කරන්න එපා විපක්ෂයේ මතය. මොකද මේ රටේ ඡන්ද දුන්න ප්‍රතිශතය දිහා බලන්න. ඒ ප්‍රතිශතය කොච්චර ලොකු වුණත් අඩු වුණත් දැන් ජනාධිපතිවරුන් උදාහරණ ගත්තොත් 52ක් ජනාධිපතිවරයා ලබා ගත්තා. අනිත් 148 ඡන්ද ප්‍රකාශ නොකරපු සහ ඡන්ද ප්‍රකාශ කරපු විරුද්ධව 148ක් තිබෙනවා. එතකොට මේකෙන් අර 52 ලැබුණායි කියලා අනිත් සියලු මත යට කරලා බුල්ඩෝස් කරලා දාන්න හදනවා නම් ඒක සාධාරණ යුක්තිසහගත දෙයක් නෙවෙයි. ඉතින් ජනතාව වෙනුවෙන් යම්කිසි නීතියක් සම්පාදනය කරනවා නම්
ඒ පිළිබඳව කතිකාවක් ඇති කරලා එකඟතාවයකින් මේ සියල්ල කරන්න උත්සාහ කරනවා නම් හොඳ දෙයක් සඳහා අපි එකඟ වෙන්න සූදානම්. නමුත් මේක තනි මතයක් දේශපාලන කණ්ණාඩියකින් හෝ මතයකින් හිතලා තනි මතයකට ක්‍රියා කරන්න හදනවා නම් අපි අහන්නේ ඒක බරපතලයි. මොකද හේතුව ඔක 1978 ව්‍යවස්ථාවටත් ආවා ඔය වගේ චෝදනා. ඒ නිසා අපි කියන්නේ ඇයි අපි නැවතත් පරණ තැනට යන්නේ? ඒ නිසා අලුතෙන් යමක් කරනවා නම් ඉදිරියේ අනාගතය වෙනුවෙන් මේ පාර්ලිමේන්තුව වෙනුවෙන් නෙවෙයිනේ. මේ පාර්ලිමේන්තුවට తాවකාලිකව ඒක හරියන්න පුළුවන්. ඉදිරියට එන පාලකයන්ට හෝ පාර්ලිමේන්තුවට හෝ රටේ ජනතාවටත් යහපත් විය යුතුනේ ව්‍යවස්ථාවක් නීතියක්. ඒක පුද්ගලික දෙයක් නෙවෙයිනේ. ඒ නිසා ඒ තැනකට අපි එන්න උත්සාහ කරමු කියලා අපි හැම වෙලටම කියන්නේ. ඔව්. අපි හොඳ පැහැදිලි කිරීමක් ලැබුණයි ප්‍රශ්නෙත් එක්ක. අපි ඊළඟට විරාමයකට යන්නයි බලාපොරොත්තු. විරාමයෙන් පස්සේ නැවතත් මේ ආශ්‍රිතව වගේම වෙනත් කාරණා වෙත අවධානය. මේ අවසාන වශයෙන් විසවන සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වෙලා තියෙන පෙත්සම් ගැන සාකච්ඡා කරමින් ඉන්න අතරවාරයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂිනුත් කණ්ඩායමක් පත්කොට තිබීම පිළිබඳවත් අවධානය යොමු වුණා. මේ පිළිබඳව සමාලෝචනකය දෙන්න නිර්දේශ ඉදිරිපත් කරන්න නිමල් සිරිපාල අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මේ කමිටුවක් පත් කරලා තියෙනවා කියන කාරණාව පිළිබඳව. නමුත් මෙතනදී ඇතැම් විරුද්ධ කණ්ඩායම් ප්‍රකාශ කරන තව කාරණාවක් තියෙනවා තිස්සත නැගමතුනේ මේක කොහොම වුණත් මේ කණ්ඩායම් කොහොම පත් කරත් මෙතනදී රජය මගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් හිර කරගෙන ඉන්න යම් කාරණාවක් හමුවේ. මොකද්ද කාරණාව? මේ දිනවල පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ තනාවරණ වන කරුණු අනුව ගත්තාම හිටපු ජනාධිපතිවරයාගේ වගකීම ප්‍රශ්න කරන ආකාරයේ සාක්ෂි ගණනාවක් කරුණු ගණනාවක් ඉදිරිපත් වුණා පාර්ශ්ව ගොඩකින්. එතකොට මේ හමුවේ එතුමාගේ වගකීම පැහැර හැරීම පිළිබඳව තත්වයකට එන්නට උනෝතින් එතුමා වරදකරුවෙකු බවට පත් වෙන තත්ත්වයක් ආවොත් ඒනොත් ගැලවී යාමේ හැකියාවක් මේ සංශෝධනය වීම තුළ තිබෙන බව දන්වමින් මේ සඳහා සහයෝගය ලබා ගැනීම පිළිබඳව ඔබට මෙයන්ක් වැටහී තිබෙනවාද? මේක හිතලුවක්ද නැද්ද? මෙවන්නක් වෙන්න පුළුවන්ද? මොකද්ද ඔබේ අදහස? ඔය ඇත්තටම ආණ්ඩුවක් හැම විටම තමන්ගේ මතය ක්‍රියාත්මක කරන්න විවිධ උපාය මාර්ග යොදනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා මෛත්‍රීපාල සිරිසේන මහතා ඇත්තටම ඔහුට එරෙහිව පාස්කිරිදා විමර්ශනය කරන කොමිසම් සභාව නොඑක් දේවල් ප්‍රකාශ වෙමින් තිබෙනවා. සාක්ෂිකරුවන් කියන කතා, වගකීමෙන් බැහැරවීම, පියවර නොගැනීම නොඑක් චෝදනා පිළිබඳව දැන් සාක්ෂිකරුවන් විසින් කියනවා. ඉතින් ආණ්ඩුව මේක ප්‍රයෝජනට ගනිවි. මොකද ඒ කොමිසම් සභාව හරහා යම් ආකාරයක වගකීම පැවරුවොත් ඒ පිළිබඳව වගකීමෙන් ක්‍රියා කරේ නැහැ කියලා යම් නිර්දේශයක් කළොත් ඒක බරපතල ලෙස බලපෑමක් එල්ල වෙනවා. ඉතින් මෛත්‍රීපාල සිරිසේන මහතාට බලපෑම් කරමින් ආණ්ඩුව සමහර විට මේ 20 වෙනි සංශෝධනය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න කණ්ඩායමේ සහයෝගය ලබා ගන්න පාවිච්චි කරાવી කියලා මමත් හිතනවා. මොකද මම විතරක් නෙමෙයි රටේ ජනතාවත් හිතනවා. මොකද ආණ්ඩුව හැම විටම එක පැත්තකින් යම් බලපෑම් කරමින් තමන්ගේ මතය ඉෂ්ට කරගන්න උත්සාහ කරපු ඉතිහාසය අපි තිබෙනවා. ඒත් එක්කම යම් ආකාරයක වරප්‍රසාද සහ තනතුරු ප්‍රදානය කරමින් දැන් සමහරට කියන්න පුළුවන් දැන් 20 වෙනි සංශෝධනය සමත් වුණොත් ඒ කියන්නේ පාස් කළොත් ඒ පාර්ලිමේන්තුව අනුමත කළොත් ඒකෙදි ඇමතිකම් බෙදා දෙන්න සීමාවක් නැහැ. වරප්‍රසාද දෙන්න සීමාවක් නැහැ. ජනාධිපතිවරයා කැමති ඕනෑම කෙනෙකුට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් නම් ඔහුට හෝ ඇයට ඇමති තනතුරක් ප්‍රදානය කරන්න ජනතාවට මේ ජනාධිපතිවරයාට අයිතියක් තිබෙනවා. ඒතර අගමැතිවරයාගෙන් ඇසිය යුතුත් නැහැ. ඒ විදිහට තමයි මේ සංශෝධනය එන්නේ. ඒ නිසා ඒක පෙන්නලා හරියට අර කියන්නේ කතාවට කැරට් අලයක් පෙන්නලා ඒක පිටිපස්සෙන් ඇද ගන්න උත්සාහ කරනවා කියලා එහෙම තත්ත්වයකුත් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා ඕවරි දේවල් සිදුවිය හැකි. ඒක හිතුලක් නෙවෙයි. ඒක තමයි ඉතිහාසය පුරා සිද්ධ වෙලා තියෙන දේ. ඔය එක්කම දැන් මේ විවිධ සංශෝධන සිද්ධ වුණා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ. විවිධ ඉලක්කම් අපිට ඇහෙනවා, කියවෙනවා, පේන්න තියෙනවා. නමුත් මේ හැම එකකටම වැඩි අවධානයක් යොමු වෙන්නේ නැහැ. අවස්ථා 3-4කදී ඉදිරිපත් වෙච්ච සංශෝධන හැර දැන් අපි මේ කතා බහ කළා වගේම 13 ඊළඟට 17 18 19 දැන් මේ 20 මේ ආදී පිළිබඳව තමයි වැඩියෙන් අවධානයට ලක් වෙන්නේ. මේ 13 පිළිබඳව ඊයේ පෙරේද පත්තරවල වැඩි ඈතක නෙමෙයි අපේ අගමැතිතුමා සහ ඉන්දියා අග්‍රාමාත්‍යවරයා අතර තිබ්බ සාකච්ඡාවේදී ඉන්දියා අග්‍රාමාත්‍යවරයා 13 පවත්වාගෙන යාම පිළිබඳව ඒට තවදුරටත් බලාත්මක කිරීම පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. අග්‍රාමාත්‍යවරයාට ඒ බව දැනුම් දීලා තියෙනවා කියන එක පිළිබඳව විශේෂයෙන් උතුරේ දේශපාලන පක්ෂවල ද්‍රවිඩ සන්ධානයේ ප්‍රසාදයේ සඳහා පළ වෙලා තිබෙනවා කියලා අපි දැක්ක පුවත් වාර්තාවන අපි ඉදිරිපත් කරා ගැන. දැන් අද දිනමින පත්‍රයේ ඇතුල් පිටු වාර්තාවක තියෙන අගමැති මහින්ද බෝධි සාකච්ඡාවේ කරුණු ගැන ඇතැම් මාධ්‍ය වාර්තා පදනම් බිරහිතයි කියලා කෙහෙලි රඹුක්කල අමාත්‍යවරයා කියනවා. නමුත් මෙතනදී ඔවුන් කියනවා පළාත් සභාව අහුසි කරනවා කියන ආණ්ඩුව කිසිම අවස්ථාවක කියන්නේ නැහැ. මේ කතාව කියන්නේ ඇමති ඩග්ලස් දේවානන්දා. පළාත් සභා ක්‍රමය පිළිබඳව 13 පිළිබඳව කුමන මතයක්ද ඔබ තුළ තිබෙන්නේ සහ ඉදිරියේ කෙබඳු වේවිද? 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ගේන්න මූලිකම හේතුව උනේ
ඉන්දු ලංකා එකඟතාවය අනුව උතුරේ පැවතිච්ච ගැටුම්කාරී තත්ත්වය වළක්වලා යම් ආකාරයක දේශපාලන විසඳුමක් ගේන්න. ඒකට මූලික වුණා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන් සහ රජීව් ගාන්ධි අගමැතිතුමන්. ඒ මූලික වෙලා ඔය 1987 ගිවිසුම අනුව තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වෙනි සංශෝධනය ආවේ. මේ හරහා පළාත් සභා නිර්මාණය කළා. එතකොට මේ පළාත් සභා නිර්මාණය කරනකොට ඇත්තටම මුළු රටටම බලය බෙදීම පිළිබඳව ප්‍රධාන සංකල්පයක් හැටියට ක්‍රියාත්මක වුණේ ඕක. ඉතින් පළාත් සභා ක්‍රමයේ ක්‍රියාත්මක වුණා. පළාත් සභා ක්‍රමයේ ඇත්තටම මේ වෙනකොට ජනතා මතය නම් යම් ආකාරයක විවිධ වෙනා ඒ මත. ඒ කිව්වේ සමහර අය කියන පළාත් සභාව සුදු අලියෙක්, ඒක ප්‍රයෝජනයක් නැහැ, ඒකට මුදල් නාස්තියක් තියෙනවා කියලා සමහර අය කියනවා. නමුත් තවත් කණ්ඩායමක් කියනවා විශේෂයෙන්ම ඔය ද්‍රවිඩ කණ්ඩායම් උතුරේ නියෝජනය කරන නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ මුස්ලිම් කණ්ඩායම් පළාත් සභා ක්‍රමය ඕන කියලා. හැබැයි මෙතෙන්දි තියෙන මතය තමයි දැන් පළාත් සභාව ක්‍රමය ක්‍රියාත්මක කිරීම හරහා අපේ අත්දැකීම් ගොඩක් තිබෙනවා. මේක ඉතාමත් හොඳ සංකල්පයක්. ප්‍රශ්නේ තිබෙන්නේ මේ හරහා අපේක්ෂිත අරමුණ කරා ගියාද නැද්ද කියලා කතිකාවක් තමයි දැන් තිබෙන්නේ. ඉතින් ඒක නිසා අපි ඉල්ලන්නේ පළාත් සභා ක්‍රමය අහෝසි කරලා දැමීම පිළිබඳව අපේ තීන්දුවක් නැහැ. කියන්නේ අපි කියන්නේ අපි සමග ජන බලවේගයේ හැටියට මේ පළාත් සභා ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යා යුතුයි. 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අහෝසි කරලා දැමිය යුතුයි කියලා අපි හිතන්නේ නැහැ. මේක එහෙම කරන්නත් අමාරුකමක් තිබෙනවා. මොකද ඒක ගෙනාවේ යම් ප්‍රශ්නයකට විසඳුමක් හැටියට පමණක් නෙවෙයි. මේ රටේ බලය බෙදීම කියන්නේ පහළ මට්ටමේ ක්‍රියාකාරීත්වයේදී තවදුරටත් අර මධ්‍යගත බලය පහළට ගෙනහිල්ලා ඒ හරහා යම් ආකාරයක ක්‍රියාත්මක භාවය වැඩි කරන්න වැඩි සේවාවක් ඇති කිරීමේ මූලික පරමාර්ථය ඇතිව. ඒ නිසා අපි කියන්නේ දැන් අවුරුදු 2ක් පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසාම පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක නොවීම නිසාම එහෙම පිටින්ම මුදල් ඉතුරුවක් වෙලා නැහැ. මම කියන්නේ ඒ පළාත් සභා ක්‍රියාත්මක වුණා නැහැ කියලා ඒ ක්‍රියාවලිය නැවතිලා නැහැ. ඒ කියන්නේ ඒ ක්‍රියාවලියට අදාළ නිලධාරීන් ටික ක්‍රියාත්මක වෙනවා. ආණ්ඩුකාරවරයෙක් කරහා ඒ වැඩ කටයුතු සිද්ධ වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම අර මහජන බලයෙන් පාලනය විය යුතු ආයතනයක් වන පළාත් සභාව අපේ ව්‍යවස්ථානුකූලව දැන් නිලධාරික හා ආණ්ඩුකාරවරයෙක් කරහා මේ ක්‍රියාත්මක වෙනවා. එතකොට මුදල් ඉතුරියක් මුදල් අර පරිස්සමක් එහෙම සිදු වෙලා තියෙනවා කියලා තර්ක කරන්නත් බෑ. උනේ මහජනතාව විසින් තෝරාපත් කරන එවන් එවිය යුතු മന്ത്രിවරුන් නැතිව ආණ්ඩුකාරවරයෙක් කරා මේක ක්‍රියාත්මක වීම පමණයි සිද්ධ වෙලා තිබෙන්නේ. කොහොම වුණත් පළාත් සභා ක්‍රමය පිළිබඳව මතභේද ගොඩක් තිබෙන බව ඇත්ත. හැබැයි 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරලා දාන්න ආණ්ඩුවට පහසු වෙන්නේ නැහැ. ඒක ඉලක්ක කරපු මූලික අරමුණක් තිබෙනවා. ඒක තමයි ගැටුම්කාරී තත්ත්වය වළක්වලා ඒ වෙනුවට ඒට සම්බන්ධ වෙලා හිටිය කණ්ඩායම් හෝ අදහස් කරන කණ්ඩායම් පාලනයට හවුල් කර ගැනීමේ ක්‍රියාවලියක් තමයි මේකෙන් බලාපොරොත්තු වුණේ. දකුණේ එක්තරා නගර සභාවක හෝ ප්‍රාදේශීය සභාවක යෝජනාවක් ඉදිරිපත් වෙලා තිබුණා මේ සඳහා විකල්පයක් විදිහට පළාත් 9ට අමාත්‍යවරු 9 දෙනෙක් පත් කිරීම පිළිබඳව. ඒක ඔබ දකිනවද? මම හිතනවා නැවත සමාලෝචනය කිරීම හොඳ දෙයක්. ඒ කියන්නේ ඕනෑම දෙයක අපි හිතමු පළාත් සභා ක්‍රමයේ පිළිබඳ තියෙන විවේචන තිබෙනවනේ. ඒ වගේම අසාර්ථකයි නැත්නම් මුදල් නාස්තියක් කියලා එහෙම තර්ක කරපු තර්ක ගොඩක් තිබෙනවනේ. ඒ නිසා මම කියන්නේ පළාත් සභා ක්‍රමය අහෝසි කරලා දාන්න ක්‍රියා කරනවට වඩා හොඳයි පළාත් සභා ක්‍රමය ගැන නැවත සමාලෝචනය කරන හැම විටම මේක කරන්න ඕනේ. අපි කරන දේ 100%ක් හරිය කියලා තර්ක කරමින් ඒක මතම අපි ඉන්න ඕනේ නෑනේ. ඒ නිසා ඔබ කියනවා වගේ සමහර විට පළාත් සභා ක්‍රමය තව අර්ථවත් කරන්න. එහෙම නැත්නම් පළාත් සභා ක්‍රමය හොඳට අර්ථවත් කරන්න ඒ වගේ දේවල් ගැන හිතලා සමාලෝචනයක් කරාට කමක් නැහැ. දැන් සමහර මම දැක්කා මාධ්‍යයක තියෙනවා රුහුණු පීටි මහයා කියලා කොටස් 3කට මේක කඩලා පළාත් 3ක්. ඒ කියන්නේ කොටස් 3කට මේ ක්‍රමයේ බලය බෙදීම පහළට යවමු කියලා. ඒ වගේ අදහස් තියෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ මොහොතේ මෝදි අගමැතිතුමා කියලා ඒ ගැනත් අපිට දොස් කියන්න බෑ. නමුත් මෙතන මෙහෙම කාරණාවක් තියෙනවා. මෝදි අගමැතිතුමා මේ කාරණාව ඉදිරිපත් කරන්න කලින් ආර් සම්පන්තන් මැතිතුමා ඊළඟට හිටපු ප්‍රධාන අමාත්‍ය වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් වැනි තමිල දේශපාලන නායකයෝ මේ දුක් ගැනවිල් ඉන්දියාවට ඉදිරිපත් කරනවා. ඉන්දියාවට ඇමරිකාව මේ ආදී රටවලට ඉදිරිපත් කරනවා. ඒක පසුබිමක තමයි මෝදි අගමැති හරහා මේක එන්නේ. ඒක විය හැකි ඉන්නේ. මොකද හැම විටම ඔය ඉන්දු ලංකා ගිවිසුම් පවා ආවේ ඒ මැදිහත් වීම හරහා. මොකද හේතුව උතුරේ ජීවත් වන ජනතාව දැඩි සමීප ඒ නායකයෝ දැඩි සමීප සම්බන්ධතාවයක් ඉන්දියාව හරහා තිබුණා. දැන් රජීව් ගාන්ධි අගමැතිතුමාට සිද්ධ වුණේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා හරහා මේ ගිවිසුම ඇති කරන්න පවා එතන එක හේතුවක්නේ. ඉතින් අපි ඒක පිළිගන්න ඕනේ. දැන් රටක අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීම හොඳද නරකද කියලා තර්ක කරන්න පුළුවන්. හැබැයි අපේ සමීපතම රට සහ
ඒ අයත් එක්ක තියෙන සම්බන්ධය අනුව මෝදී අගමැතිතුමා අර කිව්වා වගේ අර විග්නේශ්වරන් නැත්තම් සම්බන්ධන් ගිහිල්ලා ඉන්දියාවට කරපු බලපෑම නිසා මෙය කළ හැකි කියලා කියන්නත් පුළුවන්. නමුත් ප්‍රශ්නේ වෙලා තිබෙන්නේ මෝදී අගමැතිතුමාට හා ඉන්දියානු දැන් විශේෂයෙන් ගත්තොත් තමිල්නාඩු ප්‍රාන්තයේ හා ද්‍රවිඩ ජනතාව අතර යම්කිසි සම්බන්ධයක් තියෙනවානේ. ඒ නිසා ඒ බලපෑම් හරහා ඔහුගේ ඡන්ද පදනම වෙන්නත් පුළුවන්. ඒ නිසා මෙතන බලපෑම් කළාය නැත්තම් කිව්වාය කියලා කියන්න පුළුවන්. නමුත් මම කියන්නේ ඒක ක්‍රියාත්මක කරන්න කියලා ඔහු කරපු ඉල්ලීම බලපෑමක් නැත්තම් විවිධාකාරයක තර්ජනයක් කියලා හිතන්නම බෑ. ඔහු කියන්නේ නැති මේ මන් දන්නේ සාකච්ඡා කරේ කාරණා මොනවද කියලා. නමුත් එවැනි තත්වයකට ඇති වෙන්න යම්කිසි හේතුවකුත් තිබෙනවා. ඒ නිසා මම කියන්නේ මෝදී අගමැතිතුමා කිව්වත් නැතත් පළාත් සභා ක්‍රමය අක්‍රිය වෙලා තිබෙනවා. ඒකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් කොටසක් ක්‍රියාකාරීත්වය නැතුව නැවතිලා. ඒකනේ අපි හිතන්න ඕනේ. ඒතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කියනවා නම් පළාත් සභා තියෙන්න ඕනේ, ප්‍රාදේශ සභා තියෙන්න ඕනේ, නගර සභා තියෙන්න ඕනේ, පාර්ලිමේන්තුව තියෙන්න. දැන් පාර්ලිමේන්තුවත් මාස කිහිපයක් නතර වෙලා තිබුණානේ. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය පවන ඇනහිටලා තිබුණා. එහෙම ඇනහිටුණු මොහොතක හේතුවක් තියෙනවා. නමුත් ඇනහිටපු මොහොතක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බිඳවැටීමකුත් ඇති වෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා දැන් පළාත් සභා ක්‍රමයේ ගැන තියෙන විවිධ මත දිහත් බලලා, චෝදනා දිහත් බලලා නැවත මේක විමර්ශනය කරලා කොයි විදිහටද මේක කාර්යක්ෂම කරගන්නේ, කොයි විදිහට ඵලදායීව මේ බලය බෙදීම පහළටම යන්නේ, ඒවා හරියට යොදාගන්නේ කොහොමද කියලා හිතන්න නැවත සමාලෝචනයක් කිරීම සුදුසුයි. සුදුසුයි. නමුත් මේ අතරේදී දැන් වඩාත්ම මේ පළාත් සභා ක්‍රමයේ ඉල්ලා සිටින බව පෙන්නේ උතුරු නැගෙනහිරින්. එතකොට මේ ගැන කතිකාව වැඩි උතුරු නැගෙනහිර පළාත් ආශ්‍රිතව. හැබැයි මේ පළාත් සභා ක්‍රමයේ ක්‍රියාත්මක වූ දාපතන් මේ දක්වා ගත්තොත් එහෙම මේ තුලින් උතුරු නැගෙනහිරට ඒ නායකයෝ අත්කර දුන්නු ජයග්‍රහණ මොනවාද? පළාත් සභා ක්‍රමයේ තුල උන්ට ලැබුණේ මොකක්ද? උතුරට නැගෙනහිර වෙලා තියෙන සංවර්ධනයේ මොන මට්ටමේද තියෙන්නේ? ජාතිකාණ්ඩු මහාණ්ඩුවත් එක්ක තිබ්බ සම්බන්ධය මොකද? උතුර දකුණ අතර තිබ්බ සම්බන්ධයට මොකද වුනේ? මේ ආදී දේවල් සමාලෝචනය කරද්දී පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද එතන? මම ඔබ සමග එකඟයි. මොකද පළාත් සභා ක්‍රමයේ මූලිකම අරමුණ තිබුණේ බලය පහළට බෙදලා ඒ පළාත්වල තීන්දුව తీරන ගැනීම, සංවර්ධන ක්‍රියාදාමෙන් ජනතාව නගා සිටවීම, පළාත් දියුණු කිරීම හුඟක් කරුණු මේක ඇතුලේ තිබෙනවා. හැබැයි මේක අතට ගත්ත ඒ බලයලත් කණ්ඩායම් එක්වීම මහමැතිවරයා වෙන්න පුළුවන්, පළාත් සභාවේ මන්ත්‍රීවරු වෙන්න පුළුවන්. ඒ කණ්ඩායම මෙය නිවැරදිව ක්‍රියාත්මක නොවීමේ ප්‍රශ්න තිබෙනවා. මමත් විශ්වාස කරනවා දැන් උතුරු නැගෙනහිර පළාත්, දැන් උතුරු පළාත ගන්නකො. උතුරු පළාතට කාලයකට පස්සේ යුද්ධෙන් පස්සේ පළාත් සභාව ක්‍රියාත්මක වුණා. නමුත් එය නිසි ලෙස ප්‍රයෝජනට ගැනීමක් සිදු වුණේ නැහැ කියන එක මමත් විශ්වාස කරනවා. ඇයි? ඒ අරමුදල් යෙදවීම, ඔවුන්ගේ පළාත් සංවර්ධනය සඳහා ක්‍රමවේදයන් සකස් කිරීම, ඒත් එක්කම හරියාකාරව මේක ක්‍රියාත්මක කරන්න උත්සාහය ගැනීම ආදිය බරපතල ලෙස බිඳවැටීම් තිබෙනවා. ඒකයි මම කිව්වේ මේ සියල්ල දිහා බලන්න. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් පළාත් සභා ක්‍රමයේ ආපු මුල් අවස්ථාවේදී පළාත් සභා ක්‍රමයට දැඩි විරෝධයක් රටේ තිබුණා. ඒ විරෝධය මත වුණත් පළාත් සභාව ක්‍රියාත්මක වීම පටන් ගත්තා. මම දුටුවා 1987 ඉන්දුලංකා ගිවිසුම පස්සේ ඇතිවෙච්ච පළාත් සභාවල පළාත් සභාවට නිවැරදි අර්ථකථනයක් දුන්නේ වයඹ පළාත් සභාව. වයඹ පළාත් සභාවේ ඒකට හිටපු මහමැතිතුමා ජයවික්‍රම පෙරේරා මැතිතුමා පෙන්නවා බලයේ විමධ්‍යගත කිරීම හරහා යම් ආකාරයක පළාතට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා. ඇත්තටම ආදර්ශමත් පළාත් සභාවක් බිහි වුණේ ඒ 1987න් පස්සේ ජයවික්‍රම පෙරේරා මැතිතුමාගේ නායකත්වයෙන් බිහි වෙච්ච වයඹ පළාත් සභාව. ඒක මම කියන්නේ අවිවාදයෙන් පිළිගන්නවා. එතුමාද දේශපාලනේ නැහැ. නමුත් ඒ ආදර්ශය හැමෝම කිව්වා ඉතාමත් හොඳ සංකල්පයක් කියලා. ඒක පුද්ගලයාගෙන් නායකත්වයෙන් හා කණ්ඩායමේ උත්සාහයෙන් තමයි සාර්ථකද අසාර්ථකද කියලා තීන්දුව වෙන්නේ. හොඳයි. මේ අතරේ අපිට මේ තියෙන අන්තිම මිනිත්තු කිහිපේ මම හිතන්නේ අවධානය දීම හොඳයි කියලා හිතෙනවා. දැන් අපි මේ කතා කරපු කාරණා එක්ක ඉදිරියට යමු, වෙන තැන්වලට යන්නට පිළිවෙලා නැති නිසා. මේ අතරේ තව මාස 6ක් ඇතුළත අලුත් ව්‍යවස්ථාවක් ගෙනීම පිළිබඳව සාකච්ඡාවක් තිබෙනවා. අනිවාර්යයෙන්ම ගෙනෙනවා කියලා තමයි රජය කියන්නේ. ඉතින් මාස 6කින් වගේ අලුත් ව්‍යවස්ථාවකුත් ගෙනෙනවා නම් මොකටද ඒ වගේ මාස 6ක කාලයක් ඇතුළත සංශෝධනයකට යන්නේ කියන එක ජනතාවට එන ප්‍රශ්නයක් නේ. එමනම් මොකද්ද ඔබ අදහස් කරන ආකාරයට රජය මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? රජයට එකවරම තිබුණානේ මේ සංශෝධනයකට නොයැකිලිම අලුත් ව්‍යවස්ථාවකට යන්න. ඇයි එහෙම නොකර මෙහෙම යන්නේ කියන එක ගැන ඔබේ දැක්ම මොකක්ද? සමගි බලවේගයේ හැටියට අපි කියන්නේ ඔය කතාවමයි. ඒ කියන්නේ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න හෝ සංශෝධනයක් ගැන කලබල වෙන්න එපා. මොකද මේ මොහොතේ රටේ මූලික අවශ්‍යතාවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කඩිනම් සංශෝධන ගැනීම නෙවෙයි. මොකද අපි ඇත්තටම පිළිගන්න ඕනේ රටේ ආර්ථික අර්බුදයක් තිබෙනවා. මහා විශාල මුදල්මය ගැටුමක් තිබෙනවා. මූල්‍ය අර්බුදයකුත් තිබෙනවා. මිනිස්සුන්ට අමාරු ජීවන බර වැඩි වෙනවා. දැන් ඔබ අහගෙන ප්‍රකාශ කරනවා මම පොල් ගෙඩියේ මිල ගැන. විවිධ තර්ක විතර්ක තියෙනවා. ජීවන වියදම තාමත් ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. විරකියාව වැඩි වෙනවා. දැන් මම දැක්කා මහ බැංකුව නිකුත් කරපු වාර්තාවක් හා ලෝක බැංකුව නිකුත් කරපු වාර්තාවක් මේ මෑත මේ සති කිහිපේ ඒකේ කියනවා අපි එක පැත්තකින් අපේ රටේ රාජ්‍ය මූල්‍ය බිඳ වැටීම තාමත් බරපතලයි. අපේ ආදායම ඒ කිව්වේ විදේශ ශ්‍රමිකයන්ගෙන් එන ආදායම 32කින් පහළ ගිහිල්ලා. සංචාරක ව්‍යාපාරේ 78කින් වැටිලා. එතකොට අපේ ආනයන අපනයන අතර පරතරය ආනයන සීමාවකුත් දැන් දාලා තිබෙනවානේ. ඒ පරතරයේ හරහා අපි උත්සාහ කළාට යම් ආකාරයක මුදල් ඉතුරු කරගන්න රටේ ඇතුලේ අර්බුදයක් නිර්මාණය වෙලා බහන්න හිගයක් විවිධ අර්බුද නිර්මාණය වෙලා අපේ අපනයන ආදායමත් 16කින් 17කින් බැහැලා. එතකොට මේ අපි මොකද්ද අපේ මූලික උපාය මාර්ගය වෙන්න ඕනේ? මූලික හදිස්සිම උපාය මාර්ගය වෙන්න ඕනේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න. මූල්‍ය අර්බුදයෙන් ගෙඩ එන්න උපාය මාර්ගය යෙදීම මිස මේ වගේ සංශෝධන ගැනලා බලය තහවුරු කරගන්න නැත්නම් Tamanට මේ පාලනය කරන්න ඕන නීති රීති හදාගන්න එක නෙවෙයි. ඉතින් මමත් විශ්වාස කරන්නේ ඇයි මේ තරම් හදිස්සියක්? අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා නම් හැමෝම එකට කතා කරලා අනිත් අදහසුත් අරගෙන විපක්ෂයේ අදහසුත් අරගෙන ප්‍රතිවිරුද්ධ අදහස් වලට සවන් දීලා හොඳ ව්‍යවස්ථාවක් හදමු. ඒකට හොඳට කාලයක් දෙන්න. මොකද ව්‍යවස්ථාවක් හදන්නේ මේ වත්මන් ආණ්ඩුවට පමණක් නෙවෙයි. ව්‍යවස්ථාවක් හදන්නේ අනාගත ආණ්ඩුවලට අනාගත පුරවැසියන්ට මේ හැමෝටම. ඒ නිසා මමත් කියන්නේ මේ ඇයි මේ කඩමුඩියක් තිබෙන්නේ? අපේ ප්‍රශ්නේත් ඕකම තමයි. ඒ අතර කියන්න ඕනේ දැන් මේ කඩමුඩියෙන් හදන ව්‍යවස්ථා සංශෝධනයට ඊළඟ නායකයොත් පත් වේවි. දැන් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වුණත් කඩමුඩියනේ ගෙනාවේ. දැන් චෝදනා එන්නේ ඒ 19 වෙනි ව්‍යවස්ථාවෙත් බරපතල අඩුපාඩුකම් කීපයක් තිබෙනවා. ඒකයි දැන් උදාහරණයකට ගත්තොත් අපිට කියන්න පුළුවන් මැතිවරණ කොමිෂන් සභාවම ක්‍රියාත්මක වීමේදී අඩුපාඩුකමක් තිබුණා. ඒකේ සමාජිකයන් පත් කිරීම. දැන් ඝනපූරණය 3යි. සමාජිකයෝ 3යි. ඒක වෙන්න බෑනේ. ඒතර හදනකොට වෙච්ච තාක්ෂණික අඩුපාඩුකම. ඇයි ඒ කාලේ ගැන කතා ඒක තමයි. මේවා දැක්කේ නැහැ. ඔබ විශ්වාස කරනවා මම 19 වෙනි ව්‍යවස්ථාවට ඡන්දය දුන්න කෙනෙක්. ඒතර පාර්ලිමේන්තුව ඇතුලේ ඇත්තටම පනතක් ගෙනාපු මේ පනත ගැන වාද විවාද කරන සහ අවසානයේදී සංශෝධන ඉදිරිපත් කරන අවස්ථාව තියෙනවානේ. හුඟක් ඒවා ආවේ සංශෝධන ගෙනන අවස්ථාව. ඒ කියන්නේ වෙලාවක් නැහැ. ඒ මොහොතේ නැගිටලා සමහර කාරණා කියනවා. දැන් ඔය ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම සහ 19 වෙනි ව්‍යවස්ථාවට 215ක්ම ඡන්දය දුන්නානේ. එතකොට මේ හැමෝම එකට එකතු වෙලා තමයි මේ සියල්ලම කළේ. එහෙම හරියට බල්ලවත් නෙමේ ඡන්දෙ දුන්නේ. නෑ 19 වෙනි ව්‍යවස්ථාවේ අඩුපාඩුකම් තිබෙනවා. පාර කැබිනට් එකට 20 ගෙනාවේ පෙන්නලා ගත්තා කියලා කියනවා. එතකොට ඒකම නේ මේ වෙන්නෙත් එහෙම. නෑ ඒකයි මෙතන තියෙන වැරද්ද. මම කියන්නේ ව්‍යවස්ථාවක් සංශෝධනයක් කඩනෙමින් ගේන්න එපා කියන එක අපි කියන්නේ. ඒ අත්දැකීම අපි ගමු. අත්දැකීම අපි ගමු. අරගෙන අපි කියන්නේ අපේ අතින් වැරද්දක් වුණත් කාගේ අතින් වැරද්දක් වුණත් යලි එය නොවීමට වග බලා ගැනීමේ වගකීම තමයි අපිට තිබෙන්නේ. දැන් බලන්න මම දැක්කා ජනාධිපතිතුමා කියනවා රැස්වීමකට ගිහිල්ලා මගේ ප්‍රකාශය තමයි චක්‍රලේඛනයේ විය යුත්තේ කියලා. ඒක එතෙන්ද නම් නොයා යුතුයි. ජනාධිපතිතුමාට යම්කිසි විදිහක රට හදන්න හෝ රටේ තීන්දුව ගැනීම හෝ ක්‍රියාත්මක කරවීම පිළිබඳව බල අධිකාරියක් තිබෙන බව ඇත්ත. හැබැයි අපි රටක යන්න ඕන කොහොමද? රටක යම්කිසි විදිහක නීතියක් ආරක්ෂාවක් තිබිය යුතුයි. මොකද මෙය වෙනත් පුජ්‍යලයක් මෙය පාවිච්චි කරන්නලා වැරදි මාර්ගයකට ප්‍රවේශ වුණොත් ඒ වළක්ව ගන්න බෑ. ඒකට තමයි ඔය නීති ඔක්කොම තියෙන්නේ. අපි හරි මාර්ගයක යන්න. හරි මාර්ගයේ යන අතරතුර අභ්‍යන්තරේ අපි කළ යුතු දේ හරියට ඉලක්ක කරලා කරන්න. ඉතින් ඒ වගේ තත්ත්වයන් නැති වෙන්න ඉඩ දීම. දැන් මගේ ප්‍රකාශය චක්‍රලේඛනයක් විය යුතුයි. එය තමයි චක්‍රලේඛනය කියලා කියන තත්ත්වයකට පත්වීම එච්චර සුදුසු නෑ. මේ සියලු කාරණා අනාගතයේදී විය හැකි හෝ නොවිය හැකි තැනක තබාගෙනයි අපි මේ කතා කරන්නේ. ඒ නිසාම ආණ්ඩු පක්ෂයෙන් නැතැම් වෙලාවට ඔබට නගන චෝදනාවක් උතර බිල්ලු මවනවා කියලත් මේ චෝදනාවක් තියෙනවා. නමුත් පෙර ආතුව මේ ගැන අවබෝධයෙන් කටයුතු කිරීම ජනතාව දැනුම්පත් වීම සහ පෙළගැස්වීම වඩාත් වටිනවා. එවැනි තැනකට යා නොදී වළක්වා ගැනීමට කියන සාවරය තමයි ඔබ ඉන්න කෙනෙක් බොහොම පැහැදිලි. කිසි වෙතත් අපිට අර ඉගිලෙනකොට කොකාගේ සුදු පේනවා කියනවා වගේ බලන්න පුළුවන්කම ලැබෙන්නේ මේවා ක්‍රියාත්මක වෙන කාලවල. ඒ අනුව තමයි දැන් මේ දේශපාලනයේ හැඩගැසීම අපට දකින්නට ලැබිලා තියෙන මේ දිනවල. අපි සංශෝධන පිළිබඳව තමයි වැඩි කතා බහකට ගියේ මේ ලැබිච්ච කාල වේලාව ඇතුළත අද පිළිසඳරේ ස්තුතිවන්ත වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී වගේම සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මැතිතුමන්ට බොහොම ස්තුතියි. ඔබතුමන්ට අපි සමුදෙනවා. අද බොහොම ස්තුතියි.
දවසක අපි හමු වෙමු. කතා බහ කරන්න රටට වැදගත් වෙන කරුණු කාරණා හමුවේ. එමනම් ඔබනුත් සමුගන්නවා යලිත් හෙට උදෑසන හමු වෙන බලාපොරොත්තු වෙන්න. අද කියන්නට උනේ අපේ මේ අසහාය කලාකරුවෙකු පිළිබඳ අභාවයකින් තමයි දවස පටන් ගන්න සිද්ධ වුණේ. එවැනි තොරතුරු නොවි ඊටම සුබදායි දේවල් වාර්තා කරන්න කියන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙනුයි සමුගන්නේ. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.